මේ ඔක්කොම symbols ටික අඳුන ගන්න ඕනේ. එතකොට symbols වල නිවැරදි සංකේත වලට අනිවාර්යෙන් ලකුණක් ලැබෙනවා. තනියෙන් අඳින්න අවස්ථාව 2020 දී දැන් දෙන්න ඉඩ තියෙනවා. මොකද මෙච්චර කල් DFD level 1 තනියෙන් අඳින්න නෙවෙයි දුන්නේ හිස්සෙන් පුරවන්න. එතකොට මේ තියෙන සාරාංශය. එතකොට ඔයගලන්ට මේක තමයි ලස්සනට ලියලා මේක ගැන විස්තර තමයි තියෙන්නේ. ඒතර මේ symbols පැහැදිලිව අඳුන ගැනීම තමයි මුලින්ම මම බලාපොරොත්තු වුණේ. එතකොට දැන් මේ වෙනකොට ඔයගලන්ගේ පොත්වල මේ කොටස් සම්පූර්ණ වෙලා තියෙනවා. හරි මම දැන් යන්නම් ඔයගලන්ගේ මේ notes ලියපු දරුවන්ගේ ඒ සියලුම notes නැවත බලලා complete කරගන්න පුංචි වැරදි තියෙන ඒවා හදාගන්න. මේ තමයි ඒ සාරාංශය. ඒ පුංචි වැරද්ද හදාගන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතෙන්දී ඔයාට දාන්නත් පුළුවන් මෙතන මේ cashier එන්නේ මේ cashier කියන්නේ location එකනේ. මේ location එක අපිට ගොඩක් වෙලාවට මේ transaction processing system වගේ මේ lower level management එකෙන් තමයි මෙතනට ගොඩක් වෙලාවට යන්නේ කියන එක ඔයාට ඕනනම් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට අපි දැන් අහපු ඊළඟ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න හදන්නේ. දැන් මගෙන් අහුවා තව ප්‍රශ්නයක්. මේ දැන් අපි මේ ඩයග්‍රෑම්ස් ඇඳගෙන යන ගමන්. ඒතර මේ වෙනකොට ඕගොල්ලන් බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක ඇඳලා ඉවරයි. දන්නවා. ඊළඟට දැන් මම පෙන්නපු symbols 4 data flow modeling වලදී ලැබෙනවා. හැබැයි data flow modeling වලදී context diagram එක අඳින විදිහ මම දැන් ඊයේ ඕගොල්ලන්ට කියලා දුන්නා. context diagram එක අඳිනකොට නැවත මම මතක් කරලා දෙන්නම්. ඔයා අඳින්න ඕනේ මුලින්ම system එකේ identify කරගන්න ඕනේ system එකේ නමින්. system එකේ නම identify කරගන්න ඕනේ මෙතන. ඊට පස්සේ ඒ system එකත් එක්ක interact වෙන external entity කවුද කියලා දැනගන්න ඕනේ. එතන කිසියම් external entity එකක් තියෙනවා නම් ඒ කියලා ඒක repeat කරන්න ඕනේ වුණොත් ඔයාට හේතුව තමයි මේ ඊතල දාද්දී ඊතල කැපෙන්න බෑ කියලා කිව්වනේ. right? එතකොට ඒ වෙලාවට මේක duplicate කරන්න පුළුවන් මෙන්න මේ විදිහ මේ line එකක් ගහලා. ඒතර ඔයාට මේ විදිහට system එකට යන්නේ මොන dataද system එකෙන් ගන්නෙ මොන dataද එහෙමත් නැත්නම් මෙයා recipient කෙනෙක් වෙනවා මේ වෙලාවේ මෙයා source එකක් වෙනවා. ඊළඟට මේ B කියන තවත් external entity එකක් තියෙනවා. එයාට මේ data එක අපි කියමු X කියන data එක system එකෙන් B කියන external entity එකට recipient කෙනෙක් වෙනවා. එහෙම බලන්න පුළුවන්. එතකොට මෙතනිනුත් ආපහු යනවා නම් ඕන තව data එකක් මෙහාට යනවා. ඒතර මේ තමයි මෙතන ලියන්න ඕනේ පුතේ මොකද? system එකේ system name එක. system name එක තමයි ලියන්න ඕනේ. එතකොට ඔයා බලන්න දැන් එතකොට මගෙන් ඒ දුව කෝල් කරලා ඇහුවේ context diagram එකේදී කොහොර process box කොහොර data store පුතේ ඒවා මේකෙදි හම්බ වෙන්නේ නැහැ. එකපාර ලොකුවට system එක දිහා බලන්නේ මේකේ. මේකේ හම්බ වෙන්නේ arrows උයි external entity මේ entire process එක entire system එක පෙන්වන්න පුළුවන් මේ විදිහට. එච්චරයි පෙන්වන්න පුළුවන්. right? context diagram එක ඔය විදිහට තමයි පේන්නේ. ඔන්න දැන් අද අපි යනවා මෙන්න මේ data flow diagram එක අඳින්න. පුතේ data flow diagram එක අඳින්න දැන් අපි ලෑස්ති වෙනවා. ඉතින් ඇත්තටම data flow diagram එක ගැන කියනවා නම් 2017 මුල් වරට 2017 සම්පූර්ණ ඩයග්‍රෑම් එකක් ඇවිල්ලා ඒක හිස්තැන් පුරවන්න ආවා. ඒ වගේම 18 19 හිස්තැන් පුරවන්න ඇවිල්ලා තියෙනවා. ඊළඟට වැදගත්කමක් තියෙනවා මේ context diagram එක ගැන දැන් අපි බලබල හිටියේ මෙච්චර වෙලා. අපි context diagram එකේ එක ප්‍රශ්නයක් කරලා ඉවර කරා. මම දැන් යනවා ඊළඟ ප්‍රශ්නේ බලලා යන්න. ඊට පස්සේ අපි යනවා context diagram එකෙන් කොහටද යන්නේ කියලා බලමු. මම ඔයගලන්ට පෙන්නන්නම් සාරාංශය netmiduwage පොතේ. මේ තියෙන්නේ ඔයාලා දැන් ඉගෙන ගත්ත BAM එක. මේ context diagram එක පුතේ context diagram එකෙන් level 1 DFD එකට තමයි ඔන්න පුතේ අර කලින් මම කියපු කතාව හොඳට අහගන්න ඔන්න data store තියෙනවා external entity තියෙනවා
process තියෙනවා ඕවා තියෙන්නේ මොකේද ඔය කියන level 1 level 2 DFD වල තමයි ඒවා තියෙන්නේ යට lower level DFDs වල තමයි මේක තියෙන්නේ level 1 ඉඳන් පල්ලෙහාට පුතා context diagram එකේ ඉඳන් level 1 එක දක්වා යන්න අපිට bridge කරන්න පාවිච්චි කරනවා තව diagram එකක් ඒකට කියනවා document flow diagram කියලා අපි මේකත් මේ papers වල ආපු නැති මෙච්චර කාලයකට ආපු නැති ඊළඟ diagram එක මේක ඉගෙනගෙන තමයි මෙතනට යන්න ඕනේ. හරි දැන් ඒ දුවට තේරෙනවද මම කියපු කතාව? දැන් මම කිව්වේ context diagram එක අඳිනකොට අපිට මේ process data store දෙකම හම්බ වෙන්නේ නැහැ කියන එක තේරුම් අරගෙන ඉන්න ඕනේ. දැන් ඒක තේරුණාද ඔයගලන්ට? කොබන අත උස්සන තේරුණා නම් මොකද මේ ක්ලාස් එකේදී අපි ඒ ටික ඔක්කොම මේ දැනගෙන ඉන්න ඕනේ. right අපි ඒක දැන් very good හරි හරි දැන් අපි ඔයගලන්ගේ ලස්සනට මම දැක්කා මම ඔයගලන්ගේ උත්තර එවලා තිබුණා ඒ උත්තර මට මේ තියෙන මේ එක දුවේ එයාගේ උත්තරේ එවලා තියෙනවා 2016 ප්‍රශ්න පත්‍රය කරන්න කොහම ඒ දුව කළා තියෙනවා එතකොට දැන් මම යනවා මේ පේපර් එක අරගෙන මේ ප්‍රශ්න පත්‍රයේ උත්තරේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අපි ඉක්මනින් අපි බලමු ඒ ප්‍රශ්නට යොමු වෙමු. ඒ ප්‍රශ්නේ උත්තරේ කොහොමද ගන්න කියලා බලමු. මෙන්න අපේ ප්‍රශ්නේ. right. Draw a context diagram to show the operation of the online assessment management system. Right? මුලින්ම දැනගන්න ඕනේ අපි මේක කියෝගෙන යද්දි අර අපි ගිය සතියේ එකත් විශේෂ Q&A එකක් කරා. එතනදී ඕගලන් මොකද්ද මුලින් අපි අඳින්නේ කියන එක දැනගත්තට පස්සේ ඔයා කියෝගෙන යනකොට ඔයාට අන්ඩර්ලයින් කරගෙන යන්න පුළුවන්. අපි මේකේ අවශ්‍ය දේවල් අන්ඩර්ලයින් කරගෙන යමු. right? දැන් අර අපි එක ආන්සර් එක දැන් මට ඕගොල්ලන් උත්තර එවනකොට මම සමහර දරුවන්ට ලකුණු දාලා යවුවා. මම ටෙක්ස්ට් කරලා යවුවා ඔයාට 15න් 12ක් තියෙනවා. දැන් එක දුවෙක් එවලා තිබුණා එයාට 15න් 15ම තියෙනවා. තව පුතෙක් එවලා තිබුණා එයා 2022 ලකුණු 12ක් අරන් තිබුණා. ඒ කියන්නේ ඔයා මට එවුවොත් මට කියත හැකි මාකින් කරන්නේ කොහොමද කියන එක මට පෙන්නන්න තියෙනවා. right මම අද ඒක පෙන්වන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක මේක බලලා. right එතකොට අපි බලමු මොකද්ද මේකේ කියන්නේ අපි මේකේ භාෂා දෙකෙන්ම ගමු මගේ ඉස්කෝලේ දරුවෝත් ඉන්නවා එතකොට මේකේ කියන්නේ ඔය කියන සංදර්භ රූසටහන මෙතන තියෙන සංදර්භ රූසටහනක් අඳින්නේ මෙතන කියනවා මොකද්ද structured system analysis and design methodology ප්‍රමිතියන්ට අනුව ඒ ස්ටෑන්ඩඩ් වලට අනුව තමයි මේක අඳින්න ඕනේ. එහෙනම් අපි කොහොමද අඳින්නේ කියලා බලමු. එතකොට අපි බලමු මුලින්ම ඒගොල්ලන් කියනවා you have to mention external entities and data flow හොඳට පැහැදිලිව පෙන්වන්න කියලා තියෙනවා. right? අපි ඉංග්‍රීසි සිංහල එක මුලින් බලාගෙන අතෙන්ට යන් ICT පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලය මේ තමයි පුතේ විශ්වවිද්‍යාලයේ නම හරියට ඔයාගේ ඉස්කෝලේ නම කිව්වා වගේ ආනන්ද විද්‍යාලය ආනන්ද කොලෙජ් right විද්‍යාලය දුරස්ථ අධ්‍යාපන වැඩසටහන පවත්වාගෙන යයි NUICT හි සිසුන් මාර්ගගත පැවරුම් මගින් අඛණ්ඩව ඇගීමට ලක්වේ NUICT හි සිසුන් ඔන්න ආයතනයේ නම තමයි මේ NUICT කියලා කියන්නේ. ඔන්න බලන්න NUICT හි සිසුන් පැවරුම් ඩවුන්ලෝඩ් කරනවා පිළිතුරුපත් අප්ලෝඩ් කරනවා. බලන්න මේ උත්පන්න කියනවට වඩා අප්ලෝඩ් කියන වචනේ අපිට සමීපයි. මෙතනත් පතනයට වඩා ඩවුන්ලෝඩ් කිව්වම ඕනේ කෙනෙක් දන්නවා ඩවුන්ලෝඩ් කියන්නේ මොකක්ද. ඒ හින්දා ඒ වචන දැන ගැනීම වටිනවා. ඊට පස්සේ කිරීමට ඔන්න එනවා නම net essence තමයි ඔන්ලයින් කළමනාකරණ නැත්නම් මාර්ගගත කළමනාකරණ පද්ධතිය මේකේ නම තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් ඔයාගේ පළවෙනිම ක්‍රියාව මොකද්ද වෙන්න ඕනේ? ඔයා කොටුවක් ගහලා අපි යමු අපේ
හරි ඒක කරපු මේක තියෙනවනේ හරි මෙතෙන්ට right මෙතෙන්ට යන්න right එතන අපි මොකද්ද කරන්න ඕනේ net assign කියලා ඔයා මේක මෙතන සිස්ටම් එකේ නම දාලා තිබුණොත් ඔයාට ලකුණ ලැබෙනවා එතකොට මේ මෙතන පෙන්වන්නේ අදාළ පද්ධතියේ නම තමයි කොටුවක් තුලින් පෙන්වන්නේ ඊළඟට ඔයා කියෝගෙන යනකොට ඔයා ගන්න ඕනේ මොනවද මේ සිස්ටම් එක එක්ක වැඩ කරන external entity නැත්නම් කවුද මේවට data දෙන්නේ කාගෙන්ද මේ data ගන්න කියන එක දැනගන්න ඕනේ. එහෙනම් මෙතෙන්දී අපිට මේ ඒක කියෝගෙන යනකොට එනවා පළවෙනි එක එනවා the students කියන එක එනවා. ඒ වගේම මෙම ආයතනය කියන එක මේ කියන NUICT කියන ආයතනය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතෙන්දී අපි කතා කරමු the examiners මේ තියෙන examiner මේ තුන් දෙනා අපිට ගන්න වෙනවා external entity විදිහට. දැන් අපි බලමු මොනවද මේ ළමයි මොනවද කරන්නේ students ලා online assignment මොනවද කරන්නේ assignment download කරනවා ඒ වගේම upload කරන්නේ මොනවද answer script මෙතන upload කියන ක්‍රියාපදේ වැඩක් වෙන්නේ නැහැ download කියන ක්‍රියාපදයක් බෑ ඒ දෙක නැතුව අපිට ගන්න වෙන්නේ නම් අපිට වෙනවා අපි යමු අපේ answer එකට මම මේ answer එක කරපු අයට මම ලකුණුත් දාලා යවුවා එතකොට අපි මෙතෙන්දී assignment මේ net assign එකෙන් assignment download කියන කතාව නෑ data එකක් යන්නේ උන්ට ඔලුවට ගන්න එක you have to write data top of these arrows right මේ arrows වල තියෙන data විතරයි ඔයාට බෑ වෙන ඒවා ලියන්න download upload කතා මොකුත් බෑ මොකද යන්න ඕනේ assignment මම එදා ඊයේ call කරලා එදුවට කිව්වා මේකේ මේ දේවල් අයින් කරන්න කියලා ඊට පස්සේ ආයෙක කරලා ඇති මේ වෙනකොට එතකොට student answer sheet එක තමයි answer script එක තමයි upload කරන්නේ. එහෙනම් පිළිතුරු පාත් මේක ඒ අදාළ පැවරුම් කියන එක තියෙනවා. ඒතර සිංහල මාධ්‍ය දරුවෝ ඒ අදාළ වචන අපි පාවිච්චි කරමු. දැන් අපි paper එකට ගිහිල්ලා ඒක බලමු. එතකොට ඔයාට ලියන්න ඕනේ පැවරුම් කියන එක ලියන්න ඕනේ ඊතලයේ උඩ පිළිතුරු පාත් කියන එක තියෙන්න ඕනේ මෙතන. එහෙනම් මෙතනට ගිහිල්ලා මෙතන ලියන්න ඕනේ පිළිතුරු පාත්. ලියාගන්න සිංහල මාධ්‍ය දරුවෝ ඉංග්‍රීසියට මේක තියෙනවා මේකේ පැවරුම් කියලා ලියන්න ඕනේ right ඊට පස්සේ අපි කියෝගෙන යමු අපේ question එක right එතකොට ඒකේ තියෙනවා පිළිතුරු පාත ඇගීමෙන් පසුව පරීක්ෂකවරු නන්න පරීක්ෂකවරු කියන එක අනිත් external entity එක විසින් ලකුණු net assign වලට ඇතුළත් කරයි සිසුන්ට net assign මගින් තීරණය කරගන්න ලබන ශ්‍රේණි පමණක් දැකගත හැකි වනු ඇත කියලා දාන්න. net assign භාවිතා කිරීම සඳහා පරීක්ෂකවරු මෙතන තව එකක් තියෙනවා අපිට මිස් වෙච්ච එකක් මම ඒක ගන්නවා. පරීක්ෂකවරු පැවරුම් පත් අප්ලෝඩ් කරනවා පිළිතුරු පත් එයා ඩවුන්ලෝඩ් කරනවා. මොකද ටීචර් මොනවද කරන්නේ නැත්නම් ඔය කියන එක්සැමිනර් මොකද කරන්නේ? එයාට අසයින්මන්ට් එක තමයි එයා උඩට දාන්නේ අප්ලෝඩ් කරන්නේ. කියන්නේ එයා සිස්ටම් එකට දාන්නේ ඒක. ඊට පස්සේ එයාට ලැබෙන්නේ මේ දරුවා මේ අප්ලෝඩ් කරපු එක එයා ඩවුන්ලෝඩ් කරගෙන මොකද එයා කරන්නේ? එයා ඊට පස්සේ එයා කරන්නේ මොකද්ද? මාක්ස් දානවා. දැන් ලකුණු දානවා. දැන් හිතන්න මම මාක් කළා ලකුණු දානවා. හැබැයි සිස්ටම් එකෙන් ග්‍රේඩ් එකයි බලන්න පුළුවන් වෙන්නේ. ශ්‍රේණිය බලන්න පුළුවන්. මෙතන දාන්න ශ්‍රේණිය කියලා ලියන්න ඕනේ. සිංහල මාධ්‍ය දරුවෝ අදාළ නියම වචන භාවිතා කරන්න. මොකද ඒක අමාරු නෑ. ඔබට දීලා තියෙන වචනය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතන තියෙන්නේ ශ්‍රේණි පමණක් දැකගත හැකි වේ. එතකොට සිසුන්ට net assign මගින් තීරණය කරනු ලබන ශ්‍රේණි පමණක් දැකගත හැකි වෙනවා. එහෙනම් ඒක කියන්න ඕනේ. ඊට පස්සේ net assign භාවිතා කිරීම සඳහා පරීක්ෂකවරු සහ සිසුන් පද්ධතිය භාවිතා කිරීමට ඇති අවසර තහවුරු කිරීම
අන්න අවසර තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කියන එක authentication details ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමෝටම යන්න බෑනේ. දැන් හරියටම කියනවා නම් අපේ ක්‍රියාවලිය ගත්තොත් මම ඔයාලට දෙනවා Google Class Code එක. අන්න ඒ වගේ. එතකොට ඔයා ඒ Google Class Code එක දාලා ඇතුළට යනවා. අන්න ඒ වගේ තමයි මේ NUICT authentication detail ළමයාට දෙනවා. මේක මෙතන dash line වෙන්න ඕනේ marking වලදී අපි බැලුවේ dash line because it is external entity to external entity. ඊළඟට මේ authentication details system එකට දීලා තියෙන්නත් ඕනේ. නැත්නම් system එක දන්නේ නැහනේ. authentication detail මෙතනට දීලා තියෙන්නත් ඕනේ. එතකොට ඔය තුන තියෙන්න ඕනේ. තේරුණාද? right. එතකොට ඔය මේ තුන මේ මෙතන මේකයි එක පුතෙක්ගේ තිබුණේ නැහැ. එයාට තමයි මම කිව්වේ ලකුණු 12ක් ලැබෙනවා කියලා. එතකොට අනිත් ටික යාගේ සියල්ලම හරි. එතකොට මේ කොටස් ටික උඩට බලන්න ඕනේ. බලන්න මේ ඒ දරුවා මෙන්න මේකෙත් authentication detail දීලා තිබුණේ නැහැ. මොකද දැන් student authentication detail දෙන්න ඕනේ system එකට. මේකේ මේ ප්‍රවේශ සියල්ල ගන්න. ඉතින් ඕකේ ඇත්තම කතාව මොකද්ද දන්නවද පුතේ? පටන් ගන්න කොතනින්ද කියන්නේ දැන් මේ question එක මාරු කරලා දීලා තියෙනවා. තේරෙනවද question එකේ මුලින්ම assignment ගන්න කතා, answers දාන කතා, teacher දාන කතා එහෙම. ඔයා දන්නවද මේක පටන් ගන්න කොහොමද කියලා? පටන් ගන්න ආයතනයේ මුලින්ම දෙනවා authentication මම අංක දාන්නම්. authentication detail ළමයාටයි teacherටයි system එකටයි දෙනවා. අංක 2 authentication detail කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි password කියලා හිතන්නකෝ. ඔයාගේ ඔය password එක අන්න ඒක දාලා මුලින්ම මෙතනින් මෙයාගෙන් පටන් ගමුකෝ. examiner දානවා එයාගේ password එක දාලා ඉවර වෙලා එයා ඊළඟට කරන්නේ assignment එක දානවා. ළමයා මොකද කරන්නේ? එයාගේ authentication එක දාලා assignment එක ගන්නවා. 5 assignment එක ගන්නවා. දරුවා assignment එක දවසක් අරගෙන කරලා answer එක දානවා. 6 මෙතන. answer එක දැම්මට පස්සේ answer එක සර් download කරගන්නවා 7. answer එක මෙයා දවස් දෙකක් විතර අරගෙන බලලා ලකුණු දානවා system එකට. system එකේ හදලා grade හදලා ඔයාට මේක දක්නට ලැබෙනවා. ඔයාට තේරෙනවද දැන් ගිය style එක? ගිය විදිහ පේනවද? මුළු process එකේ flow එක ඕක. නමුත් question එකේදී ඒක ළමයාට question එකක් විදිහට දැන් උක මොලේ නම යන්නේ නැතුව ඒක question එකේ ප්‍රමිතිය පවත්වාගෙන යන්න ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරලා දීලා තියෙනවා. එතකොට පුතා දැනගන්න ඕනේ කොහොමද මේ වගේ සිස්ටම් එකක් වැඩ කරන්නේ. දැන් ඔයාට දෙන්න පුළුවන් සිස්ටම් එකක් පාසලේ දැන් හිතන්නකෝ ඔබගේ පාසලේ ඔයා ටීම් එකට කොහොමද ලොග් වෙන්නේ? නැත්නම් go to meet නැත්නම් zoom එකට කොහොමද ලොග් වෙන්නේ? ඔයාට ටීචර් දෙනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක හරහා ඉන්විටේෂන් එක උඩින් දැන් අපේ කොහොමද යන්නේ? Google Class කෝඩ් එක තියෙන්න ඕනේ. ක්ලාස් එකට ලොග් වෙන්න ඕනේ. එතෙන්දී එනවා zoom ඉන්විටේෂන් එක. ඒක හරහා ලොග් වෙනවා. ඊට පස්සේ ඔයාලා මොකද කරන්නේ? ඔයාලා Google Classroom එකට උත්තර දානවා. මම ඒව බලනවා. බලලා answers මම කියනවා මේක හරි කියලා මම ඕන මට question answer කරන්න මේ ලකුණු දාන්න පුළුවන්. දාලා මේකට මේ හා සමාන දෙයක් තමයි උතන වෙන්නේ. පුතාට දැන් මේක මහා අපිට දුරස් දෙයක් නෙමෙයි. මේ ඔයගොල්ලන්ට මේ මොහොතේ ඔය Google Classroom භාවිතා කරන දරුවන්ට ඉතාම තේරෙන්න ඕනේ දෙයක්. මේ net ss කියන්නේ නැතුව මේකට අපේ Google Classroom කියනවා වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. දැන් තේරුණාද ප්‍රශ්න පුතාලට? හරි දැන් මේ ඇන්දේ අපි context diagram එක. මේ context diagram එකේ තිබුණු symbols බලන්න. external entity ටික හොයාගත්තා. system එකේ නම දාගත්තා. පුතේ මේක දාගත්තත් ඔයාලට ලකුණක් ලැබෙනවනේ. මේක දාගත්ත ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ මේ arrows උඩ ඉතා පරිස්සම් වෙන්න upload download වගේ ක්‍රියාපද ලියන්න නැතුව only data because this is data flow diagram. So මෙතන flow වෙන්නේ මොනවද? data. ඒකට ඒක ඔළුවට අරගන්න ඔන්න විභාගයට යන්න මොහොතකට ඉස්සෙල්ලා මතක තියාගත යුතු දේවල් ඕවා. යාළුවන්ට විශ්කනවත් එක්කම මතක් කරලා දෙන්න data flow diagram එකේ මේක ලිව්වට කමක් නැහැ කියලා වෙන දේවල් නෙමෙයි කතා කරන්න ඕනේ. right? මේක බලාගන්න. ඔයා ඒක
අර ඒකට තමයි අපි මෙහෙම එකක් ඇඳලා දෙන්නේ. මේක ළඟ තියාගන්න මේ තියෙන්නේ. ඔයාට තියනවා ඒක බය වෙන දෙයක් නෑ. මේ තියෙන අපේ මේ තියෙන්නේ. මේක තියාගන්න. එතකොට ඔයා දන්නවා මේ data එක දුවන්නේ. තේරුණාද? right. dotted line යනවා external entity අතර. ඒ data ගලන්නේ. ඔයට මේ system name කියලා දාගන්නකො තමත් හොඳයිනේ system name. දැන් ඔයාට තේරෙන්න ඕනේ මොකද මම මේ කියන්න හදන්නේ කියලා. right. එතකොට අපි context diagram එකක් කරා. තව අපි Q&A එකකදී තව context diagram එකක් කරලා තියෙනවා. ඒකත් අපි මෙතෙන්ට ගමු ඊළඟ දවසේ. ඒකේ answer එකත් එක්ක කවුරු හරි දාන්න. එතකොට අපිට ඒක බලන්න පුළුවන්. දැන් මම යනවා camp reservation system එකේ ඔය කොටස් ටික දැන් හරි. දැන් මම යනවා. ඔයාට මතකද මම කිව්වා අපි ඒකත් බලලාම ඉමුකෝ. මේ තියෙන්නේ context diagram එකේ ඉඳන් level 1 DFD යනකොට bridge එකක් විදිහට සේතුවක් විදිහට ක්‍රියා කරනවා document flow diagram එක. ඒක ගැනයි දැන් කතා කරන්නේ. see ඔන්න දැන් අපි කියවමු act as a bridge between context diagram and level 1 DFD. අන්න ඒ අතර සේතුවක් වගේ වැඩ කරනවා. ඒ කියන්නේ පාලමක් හදනවා. illustrate physical document passed in the system. එහෙනම් මේ පද්ධතිය හරහා පාස් වෙන, මාරු වෙන, හුවමාරු වෙන ලේඛන පිළිබඳ කතා කරනවා. මේ ලේඛන වෙන්න පුළුවන් මොනවාද? papers, convocations, එතකොට data pass between computers. So sometimes it can be an email, it can be a telephone conversation, right? It can be a letter or paper or table. මොනවා හරි document එකක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මොනවද මේ ගලන්නේ? documents, ලේඛන, right? document flow diagram. එහෙනම් මේවා ඊතල උඩ තියෙන්න ඕනේ මොනවාද? document. අන්න ඒක ඔලුවට ගන්න ඕනේ. එහෙනම් අපි යමු අපේ සිංහල නෝට් එකට. එතකොට සිංහල මීඩියම් මගේ ඉස්කෝලේ දරුවෝ ඉන්නවා, අනික අය ඉන්නවා, බලා ගන්න පුළුවන්. මේ බෑම් එක data flow එකේ symbols ටික මේ තියෙන document flow. මේ තියෙන පරිගණක අතර යවන ලද දත්ත යනාදී ලේඛනයේ වේ කඩදාසි කැලි දුරකථන සංවාද, telephone conversations, papers, you can have tables, නිකන් වගුහෙම ඇදලා තියෙන ඒවා වෙන්නත් පුළුවන්, right? right. මේ අඳින ආකාර, ලේඛන ගැලීම් සටහන අඳින ආකාර. මුලින්ම කරන්නේ ලබන්නා සහ ලේඛනවල මූලාශ්‍ර හැඳින්වීම. ඒවා සම්බන්ධ කරන ලේඛන හැඳින්වීම. ඊට පස්සේ බාහිර සංවර්ධන සංකේත වශයෙන් මූලාශ්‍ර සහ ලබන්නා නිරූපණය කිරීම. ඒ කියන්නේ external entities විදිහට recipient line source එකයි ගන්න පුළුවන්. ඔන්න මේක බලන්න පුළුවන් භාෂා දෙකෙන්ම ළමයින්ට මේක දීලා තියෙන්නේ. source කියන්නේ ලබා දුන්නේ කවුද? හිතන්න මම ඔයාට මේ පෙන්නන ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරනවා නම් මම තමයි අරෝෂා. කවුද? source දෙන කෙනා. recipient ඔයාගේ නම දාන්න පුළුවන්. recipient කෙන් ලැබුණේ කාටද? උදාහරණයක් vice principal character certificate එක දෙනවා ළමයාට. vice principal student details දෙනවා management එකට. parent student admission application එක දෙනවා vice principal ට. මේ මැද යන්නේ document. columns තුනක් ගහ ගන්න විතරයි තියෙන්නේ. vice principal student registration එක දෙනවා principal ට. ඔයගොල්ලෝ මේක දාගත්තා නම් හරි උදාහරණෙට document flow diagram එකේ වගුව පොතේ දාගන්නකොට මේක දාගන්නම වෙන ඕන. note එක සම්පූර්ණ කරගන්නකොට මේක අත්‍යවශ්‍යයි. ඊළඟට vice principal student registration for principal, then principal student progress report to parent. දැන් මේක අඳින්නේ කොහොමද කිව්වොත් අපි පන්තියේ බෝඩ් එකේදී මේක අඳිනවා. මේක දිහා බලාගෙන අඳින්න තියෙනවා.
මුලින්ම රවුමක් අඳිනවා. ලියනවා vice principal කියලා. අපි අඳිමු බලන්න. right. මේ තියෙන්නේ vice principal රවුමක් ඇඳලා ඒකේ නම ලියාගත්තා. මොකද්ද? vice principal. මේ පෙන්නලා තියෙන්නේ vice principal. එයාගෙන් මොනවද යන්නේ? අපි බලමු document අතෙන්ට ගිහලා බලමු මොනවද එයාගෙන් flow වෙන්නේ කියලා. බලන්න හොඳට vice principal ළමයා අතර යන්නේ character certificate එකක්. එතකොට ළමයාට තමයි ලැබෙන්නේ. බලන්න vice principal character certificate for student. මේ බලන්න student ගේ මේ ඊතල වැඩි හින්දා student duplicate කරලා තියෙනවා. තේනව නේද? vice principal එක්කෙනයි කොහොමයි තියෙන්නේ. මොකද student මෙතන පෙන්නන තියෙන students ගොඩක් ඉන්නවා කියන එක නෙවෙයි. මේ symbol එක ඩුප්ලිකේට් කරලා තියෙන එකම ස්ටුඩන්ට් කියන එකයි පෙන්නලා තියෙන්නේ. මොකද මේ ඊතල ගහන්න ගියාම මේ ඊතලේ මෙහාට ගන්නකොට කැපෙනවා. නැත්නම් රවුමෙන් එන්න ඕනේ මෙහෙම ගහන්න. ඒකයි. right? හරි. ඊළඟට පුතාලට principal student progress report එක student parent principal leaving certificate එක parent vice principal student detail දෙනවා management එකට vice principal ඊතලයක් ගහනවා ඒකෙන් යන්නේ character certificate student මෙන්න මෙතන පොඩ්ඩක් වැරදිලා තිබුණා මම දැක්කා principal student progress report එක දෙන්නේ මේකේ තියෙන්නේ නම් parent කියලා නේද මෙතන දීලා තියෙන්නේ student එහෙනම් මේක කපලා මේක දාගන්න ඕනේ student කියලා මෙතන කපන්න මේක හදාගන්න එක්ක මේක ඊතරේ දාන්න වෙනවා මෙතනට right leaving certificate එකක් ගැන කතා කරලා නෑනේ leaving certificate එකක් මේකේ නැති එකක් මෙතන තියෙනවා ඒකින්ද මේකට ගැලපෙන්නේ නැන්ද නම් හරි මේ ඒගොල්ලන්ගේ diagram එකේ ඔයගොල්ලෝ මේකට ගැලපෙන්න අඳින්න එතකොට හරි මේකට ගැලපෙන්නේ නැන්ද නම් හරි මට මේකේ leaving certificate එකක් නම් පේන්නේ නැහැ මේකේ තියෙනවා leaving certificate එක එහෙනම් මේකේ අලුතෙන් column එකක් දාගන්න වෙනවා principal leaving certificate to parent කියලා right මෙතන පොඩි වෙනසක් කරන්න වෙනවා student progress report එක student යන්නේ මෙතන තියෙන parent කියලා. ඒතර ඒ වැරද්දක් හදාගන්න කොහොම නමුත් අපේ අරමුණ දෙන්නේ එක අපි මේකේ බලමුකෝ. right මේකේ තියෙන්නේ document අපේ camp reservation system එකේ මම අරන් තියෙන්නේ. ඔයගලන්ට ගොඩක් සමීප එක මොකක්ද ඒක ඇඳගත්තට කමන්නේ. මම මේකෙන් යන්නේ. management new site information දෙනවා reservation clerk. යන්න බලන්න. ඒක ගොඩක් ලොකු එකක් නේ. ලොකු ඩයග්‍රෑම්. ගොඩක් තියෙනවා. මේ පිටු දෙකක තියෙනවා. management new site information reservation clerk දෙනවා. right? එතකොට මෙතන පෙන්නලා තියෙන්නේ reservation clerk, cashier, sales desk කියන තුනම මේ කොටුව කියන්නේ system එක තුල තියෙන අය. මේ එළියේ ඉන්න අය තමයි site supervisor, customer, management, customer කියන කට්ටිය තමයි එළියේ ඉන්නේ. මේ customer duplicate කරලා තියෙන ඊතල ගොඩක් දාන්න බැරි නිසා. එතකොට ඔයාට පුළුවන් මේ හැම එකකම අපි දෙක තුනක් යන්කෝ බලන්න. reservation clerk packages දෙනවා sales desk එකට බලන්න reservation clerk sales desk එකට මොකද්ද දෙන්නේ කියලා. reservation clerk package detail දෙනවා sales desk එකට. right. එතකොට sales desk එකෙන් expired pending reservation දෙනවා reservation clerk. reservation clerk received packages මේ ඇවිල්ලා document එකක් නේ. ඒ document එක දෙනවා sales desk එකට. එතකොට ආයි බැලුවොත් booking note එක දෙනවා reservation clerk site supervisor ට. එම booking note එකේම copy එකක් දෙන්න ඕනේ customer ට. booking note එකක් මෙහාටත් යන්න. right? එතකොට ඔය විදිහට අර scenario එක කියෝලා document මොනවද කියලා අඳුනගෙන ඒකේ වගුවක් ගහලා ඒ අනුව තමයි මේ යන්නේ. එතකොට බලන්න ඔයා cashier ගෙන් data යන document එකක් යනවද කියලා daily collection summary කියන document එක management එකට බලන්න ඒක තියනවාද කියලා. daily collection summary for management. that's මේ තියෙන්නේ මේක. මේ තියෙන්නේ daily collection summary cashier ගෙන් මෙහාට එනවා.
ඔන්න ඔය විදිහට මේ වගුවට ගැලපෙන්න ඇඳ ගන්න ඕනේ. මං හිතනවා ඔයාගේ පොතේ මේකේ මෙච්චර ලොකු වගුවක් ඇඳ ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. වෙලා තියෙනවා නම් කමක් නැහැ. නමුත් සරල එකකට ගියොත් මෙන්න මේක බොහොම සරලයි. අපි පොතේ ඇඳගත්තේ මේ වගේ සිම්පල් එකක්. මේක ඔයාලට ගොඩක් සමීපයි. පාසල character certificate එක ඒ වගේම student registration student progress report කියන්නේ ඔයගලන්ගේ අර ප්‍රගති වාර්තා පොත ඒවා ඔයගලන්ට ගොඩක් සමීපයි. ඒවා තමයි මේ තියෙන්නේ. මේ සිංහල මීඩියම් එකෙන් අපිට දීපු නෝට් එකක තිබුණු වගුවක් මේක. ඒක ඒ විදිහටම ගන්න පුළුවන්. මෙතන සිසුවා හැම දාන්න. එතනදී ඔයා වැදගත් කාරණයක් විදිහට දැනගන්න ඕනේ. මෙතන external entities මේ තියෙන්නේ. එහෙනම් ඒවා අතර යනකොට මොනවාද? dash line ගියට කමක් නැහැ. ඊළඟට අපි අපේ නෝට් එකට යමු. දැන් අඳින්න කියලා දෙනවා level 1 DFD. right? ඔන්න දැන් මොකද්ද වෙන්නේ? For each document flow, identifying the process. right? Then DFD දැන් අර කලින් context diagram එක භාවිතා කරලා ඒ හරහා document flow diagram එක හරහා තමයි මෙතෙන්ට එන්න ඕනේ. දැන් ඔයා මුලින්ම මොනවද වෙන්න ඕනේ? You have to identify process. ඔයාට දැන් context diagram එකේ නැති අලුත් diagram එක අලුත් symbol එකක් මෙතනට එනවා. ඒ තමයි process box එක. ඔයා දැන් ලෑස්ති වෙන්න ඕනේ identify කරගන්න process ක්‍රියාවලිය අඳුර ගන්න ඕනේ. right? ඒ කියන්නේ ඔයාට මොන documents හරහාද මොනවද receive වෙන document ගැන කතා කරලා ඒ අනුව ඔයාට process හොයා ගන්න පුළුවන්. ඒ වගේම make sure whether the document flow is දැන් අපිට data store හොයා ගන්න මේ plan එක යන්නේ මෙතෙන්ට. stored by the process or created by the process from the data store stored data, then identify data store. ඒ කියන්නේ දෙවෙනි එක තමයි ඔයා කොහෙද මේ document store කරන්නේ. ඒ කියන්නේ අලුත් symbol දෙකක් ගැන හිතට ගන්න වෙලාව ඇවිල්ලා කියලායි මේ කියන්නේ. කියන්නේ DFD වලදී අලුත් symbol දෙකක් එනවා. ඒ තමයි එකක් process අනික එක තමයි data store. So you have to identify data store, then you have to identify process. ඊළඟට ආපහු මෙතන දාලා තියෙනවා same thing, that is identifying the business activities. Now we can process carried out by the process and their name. So all these business activities and their process. right? ඊළඟ පිටුව. මම මේක ක්ලියර් කරනවා බෝඩ් එක. ඔන්න අපේ සීමාව මේ ඇඳලා තියෙන කොටුවට සීමාව. දැන් මේ සීමාව ඇතුලේ තමයි sales desk එක, cashier, clerk ඔය කට්ටිය ඔක්කොම ඉන්නේ ඒක ඇතුලේ. files ටික තියෙන්නේ ඇතුලේම තමයි system එකේ. external entities ටික එහෙමම තියෙන්න ඕන. අර document flow diagram එකේ තිබ්බ විදිහටම ඒගොල්ලන් ඉන්නවා. හැබැයි ඒ cashier කරන process එක, sales desk කරන process එක, reservation clerk කරන process එක අලුතෙන් නැතු වෙනවා. ඒවට උදව් වෙන files උත් පෙන්නනවා. ඔන්න දැන් අර දුව අහපු ප්‍රශ්නෙට මම පැහැදිලි පිළිතුරක් දැන් දෙන්නම්. පුතේ level 1 DFD එකේදී අඳුන ගන්න ඕනේ අලුතෙන් process ඒ වගේම ඒ process එකට ඕන වෙන data store අඳුන ගන්න. දැන් මේක ටිකක් ලොකු සංකීර්ණ එකක්. ඒක දැක්කහම ඔයගලන්ට ටිකක් ඊතල වැඩි. නමුත් හොඳට බලන්න මේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් process එකක් තව දුරටත් කැඩෙන්නේ නැත්නම් ඒ process එක මෙහෙම ඇඳලා මෙහෙම තරුවක් දානවා. තරුවක් දානවා කියන්නේ තව දුරටත් කැඩෙන්නේ නැහැ. එතනින් එහාට අපිට පුළුවන් සුඩෝ කෝඩ් එකක් නැත්නම් elementary process description එකක් ලියන්න.
මේ process එකයි මේ දෙවෙනි process එකයි මේ තුන්වෙනි process එකයි තුනම තවත් මට්ටමකට කැඩෙනවා අපි කියනවා lower level DFD කියලා. තේරුණාද? හරි. ඒතර ඒක මම හෙට කරනවා. අද අපි දැනගන්න ඕනේ process identify කරන්න. මේ බලන්න sales desk එක කරන්නේ handle payment and make pending reservation. Cash handle payments and prepare daily collection summary. දෙකක් කරනවා මේ handle payment උත් කරනවා. prepare daily collection summary කරන කියන්නේ අනාගතයේදී මේක දෙක කැඩෙන්න ඕනේ. මේකෙත් එහෙමයි. handle inquiry කරනවා and make pending reservation උත් කරනවා. මෙයා මොකද කරන්නේ? handle packages උත් කරනවා confirm reservation උත් කරනවා. and එකක් දාලා. ඒ කියන්නේ හැමෝම දෙක process කරනවා. හැබැයි පළවෙනි පෙළේදී අපි මේක නිකන් හරියට අපේ ගෙදර පළවෙනි තට්ටුව වගේ. එතකොට පළවෙනි තට්ටුවේ රූපය අඳිනවා විතරයි. bathroom එකේ detail, ගේ කාමර වල details වැඩි දෙන්නේ. තේරුණාද? මේක ඊළඟ level එක. දැන් මම යනවා ඔයගලන්ට පෙන්වන්න ආපහු අපේ summary note එක. මෙන්න මෙතනයි ඉන්නේ. තේරුණාද? ඕක තවදුරටත් බලන්න තමයි මෙතනට යන්නේ. අපි මෙතනට යන්නේ අද මං ඉන්නේ මෙතන. right. ඔයාලට මේක දැනෙන්න හොඳම system එක මම දැන් ගන්නවා. මේක ඩොක්ටර් කීර්ති පේපර් එකට දාලා ඉවර වෙලා අපිට ඇවිල්ලා කිව්වා මෙන්න තියෙනවා හොඳම ප්‍රශ්නේ A level දරුවන්ට උගන්වනකොට මේක තමයි A level මට්ටමේ DFD එක කියලා සර් කියලා ගියා. මෙන්න මේ තමයි DFD. මේක බොහොම සරල DFD එක. අපිට තියෙන්නේ මේක කියවලා මේකේ මේ scenario එකට ගැලපෙන මේ DFD එක level 1 DFD එක පුරවන්න විතරයි. right අපි බලමු. සිංහල ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේක කරන්න හැටි බලමු. right මේක පෙන්නන්නේ මේක කියන්නේ මේ bold face කියන්නේ bold කරලා තියෙන වචන විතරක් භාවිතා කරන්න කියලායි කියන්නේ. ඔකෙදි ලස්සන දෙයක් තව තියෙනවා. හොඳට අහගෙන නම් ඉන්නේ ආය අහගන්න. පුතේ මේ ඉන්වෙන්ටරි කියන්නේ ෆයිල් එකක්. මේ ෆයිල් එකේ නම ඔයා ඉන්වෙන්ටරි ෆයිල් කියලා ලියන්න එපා කියලා කියනවා. ඉන්වෙන්ටරි වෙන්න ඕනේ. ඉන්වෙන්ටරි ෆයිල් කිව්වොත් මේකත් ෆයිල් එකක් ෆයිල් ඉන්වෙන්ටරි ෆයිල් එක. ඒක මෙතනදී හොඳට ඉගෙන ගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් ෆයිල් එකක නමක් ලියන්න කිව්වොත් ඔයා ස්ටුඩන්ට් ෆයිල් කියලා නම් ලියන්න එපා. 2020 දරුවන්ට කියන්නේ පුතේ ඕගොල්ලන්ට මේ පාර තනියෙන් අඳින්න දුන්නොත් ෆයිල් කියන වචනේ දාන්න නැතුව මේ data store එක නිකන් ඇඳලා නම විතරක් දාන ස්ටුඩන්ට් නම් ස්ටුඩන්ට් පේමන්ට් නම් පේමන්ට්. එහෙමයි වෙන්නේ. මේක අනිවාර්යයෙන් දැනගත යුතු දෙයක්. right ෆයිල් එකක් තමයි. නමුත් ෆයිල් කියලා ලියන්න ඕනේ ඒක පෙන්නනවා සිම්බල් එක තුලින්ම is a file itself. So you don't want to worry about it. right? හරි ප්‍රශ්නය යමු අපි. ඔයගලන්ට පේනවා ඉංග්‍රීසි මීඩියම් වලට මේක පේනවා. Bookland is a bookstore that specializes in selling great books. සිංහල මේ මාධ්‍ය දරුවෝ බලන්න Bookland යනු වෙනත් මූලාශ්‍රමකින් සාමාන්‍යයෙන් ලබාගත නොහැකි දුර්ලභ පොත් වෙළඳාම් සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන පොත්හලකි. මුල ඉඳන්ම කියවන්න ඕනේ. හොඳයි මෙතන ඉඳන්ම කියවන්න නැත්නම් ඉවරයි. මේක තමයි වැදගත්ම කොටස. Fill in the blanks in the following data flow diagram figure 1.1 of the sales information system of the company called Bookland only by using words in boldface. Bookland ආයතනයේ වෙළඳ තොරතුරු පද්ධතිය දත්ත ගැලීම් රූ සටහන රූප 1.1 හිස්තැන් පහත ඡේදයේ සඳහන් තද්ද පැහැති අකුරෙන් මේ බෝල් කැලි විතරයි ගන්න ඕනේ. right වෙන ඒවා ගන්න බෑ. right එතකොට which are usually not available from the other sources. දැන් ඔන්න මේ කියන විදිහට දුර්ලභ පොත් විකුණන්න දාලා තියෙන
shop එකකින් තමයි කතා කරන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් පාරිභෝගිකයා පොත් ගැන විමසීමක් කරනවා. එහෙනම් මොකද මුලින්ම කරනවා කියන්නේ typically the customer make book inquiry, right? Book inquiry කරන්නේ කොහොමද? Over the phone from the sales assistant. දැන් ගිහින් බලලෙමු. දුවලා මෙතන book inquiry sales assistant ගෙන් කරන්නේ වැඩේ හරි තේරෙනවද? එහෙනම් කවුද මෙයා? customer තවත් justify කරන්න පුළුවන් customer කියලා ගහලා තියෙනවා ඉරාක්. එහෙනම් මේක customer කරගන්න ඕනේ. පාරිභෝගිකයා කියලා සිංහලෙන් ලියන්න වෙනවා. දැක්කද ගත්තේ හැටි? very nice, very good පුතා. අපි එහෙම යමු. හරි. දැන් පොත් ඔයගලන්ට ගන්න පුළුවන් වුණොත් පොත් තමන්ගේ ප්‍රශ්න පත්‍රය ළඟට අපිට මෙතනින්ම යන්න පුළුවන්. මේකම කියවගෙන හදාන්න පුළුවන්. right? අපි එහෙම කරමුද? රාත්‍රී මෙයාට විතර ලියාගෙන කම්ප්ලීට් කරගෙන යන්න පුළුවන්. කවුද මේ ලියන්නේ? මම හිතන්නේ සස්මිත වෙන්න ඕනේ. සස්මිත තමයි ටෙක්ස්ට් පාවිච්චි කරන ලස්සනට. Am I right සස්මිත? සස්මිත නේද? හරි. හරි මම දාලා තියෙන්නේ ඔයගොල්ලන් කවුද ලියන්නේ කියලා බලන්න. හරි. අපි ගමු එක්කෙනෙක්ව මේක කියවන්න. කවුද මේක කියවන්නේ? පේපර් එක අතේ තියෙන කෙනෙක් අත උස්සන්න. භාග්‍ය තියනද පේපර් එක ළඟ? කැමති මාධ්‍යකින් කෙනෙක් කියවන්න බලන්න අපි විතර මෙතනින් ඩිස්කස් කරගෙන යන්න. නැත්නම් අපිට දෙකම පෙන්න ගන්න අමාරු වෙනවා. පේපර්ස් නැති අය ඉන්නවනම් අපි කමන්නේ නැහැ අපි මෙහෙම උඩට යන්න කමන්නේ. මෙතනින් මට පෙන්වන්න පුළුවන්. මෙහෙම කමන්නේ මේ කස්ටමර් කියන එක අන්තිමට අපි දාගෙන යන්නේ නේද පුතේ? අන්තිමට දාමු. හරි. ඉතින් කස්ටමර් කෙනෙක් හොයාගන්න පුළුවන්. ඉතින් බුක් ඉන්ක්වයරි කියන එක යනවා. ඊළඟට අපි කතා කරනකොට she then goes through the book details in the inventory file. ඔන්න දැන් තව කතාවක් එනවා. මෙන්න book details ගන්න වෙනවා inventory file එකෙන්. අපි සිංහල මාධ්‍ය දරුවන්ටත් ඒක කතා කරන්න ඕනේ. එවිට බුක්ලන්හි විකුණුම් සහ ඇය එවිට ඔවුන්ගේ තොගයේ ඒ කියන්නේ ඔය කියන ඉන්වෙන්ටරි එකේ එවැනි පොත් ඇද්දැයි පිරික්සීමට භාණ්ඩ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරා. එහෙනම් පොතෙහි විස්තරය පරීක්ෂා කරනවා. භාණ්ඩ ලේඛන ගොනුව තුල එම පොතේ විස්තර හමු වුවහොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර බලා පොතෙහි තත්ත්වය ලබා ගත හැකි බවට තහවුරු කර විමසීමට පිළිතුරු සපයයි. විමසීමට පිළිතුරු සපයනවා. ඊළඟට පොතෙහි තත්ත්වය ලබා ගත හැකි නම් පාරිභෝගිකයා වෙත පොත වෙන් කර ගැනීම අදහස් කරයි නම් විකුණුම් සහායක විසින් පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු ලබා ගනී. එම පොත තවදුරටත් ලබාගත නොහැකි වනසේ රැඳවුම් ඉල්ලීම් බන්දේසියට බහන ලබනවා. රැඳවුම් ඉල්ලීම් බන්දේසිය කියලා කියන්නේ බන්දේසිය කියලා කිව්වොත් නැත්නම් අපේ ඉංග්‍රීසි මීඩියම් අය ෆයිල් ට්‍රේ එකක් කියලා කියන්නේ ටෙම්පරරි එකක්. right? ෆයිල් ට්‍රේ එකක් කියලා කියන්නේ ටෙම්පරරි එකක්. එතකොට ඒ කතන්දරය මෙහෙමයි යන්නේ. ඔන්න මුලින්ම කස්ටමර් එනවා. ඇවිල්ලා පොතක් තියනවාද කියලා කෝල් එකෙන් අහනවා සේල්ස් ඇසිස්ටන්ට් ගෙන්. ඊළඟට එයා බලනවා බුක් ඩීටේල් බලන්නේ ඉන්වෙන්ටරි එකෙන් බලලා කියනවා තියනවද නැද්ද කියලා කියනවා. ඊළඟට if the details of books is found from the inventory, sales assistant then refer to the hold on request tray. ඔන්න දැන් ඔන්න විශේෂ අවස්ථාවක් hold on request tray to make sure that the book state is available. දැන් පොත තියෙනවද කියන එක හරියට දැනගන්නවා උතනින්. දැන් ඒක කියනවා කාටද? reply to the inquiry. අර අහපු එකට පිළිතුරු සපයනවා. බලන්න ඒ reply to the මෙතන reply to the inquiry. ඒක තියෙනවනේ. right. මේ මෙතනින් අරගන්නවා. එතකොට මෙතෙන්දි මොකද්ද කරන්නේ? book detail අරගෙන hold on request එකක් මෙතෙන් මේක තමයි අර කියන මොකද්ද? අර කියන hold on request කියන temporary file එක.
temporary file එක මේ තමයි මේ file එක T1M කියන එක temporary manual file එක මේ තියෙන්නේ hold on request tray so it's a tray that's a file tray right ඊට පස්සේ තියෙනවා and the customer wish to receive the book දැන් ඔන්න customer ඕනනම් කියනවා හරි මට ඒක book කරන්න කියලා then she takes the customer's personal details ඔන්න දැන් මෙතනින් මොකද්ද වෙන්න ඕනේ මෙන්න මේක පිරවෙන්න ඕනේ මොකද්ද customer ගේ තොරතුරු තමයි මෙතනින් යන්නේ දැන් customer දෙනවා මගේ නම අරෝෂා මගේ address එක මේක කියලා දෙනවා එතකොට එයාගේ තොරතුරු ටික මෙතෙන්ට දෙනවා දැන් ඔන්න book කරන්න එහෙනම් මෙතනින් මෙහාට යන්නේ මොකද්ද මෙතනින් මෙහාට යන්නේ මොකද්ද මේක කාටද කියන්න පුළුවන් මේ ෆයිල් එකේ නම hold on request file එහෙනම් මෙතනින් යන්නේ මොකද්ද පොතෙහි තත්වය තමයි යන්නේ book status right ඊළඟට එහෙනම් මෙතෙන්ට යන්නේ මොකද්ද මෙතෙන්ට යන්නේ මොකද්ද බලන්න ඊට පස්සේ ටික ඊළඟ එක කියවන්න මෙතන and place hold on request අන්න යනවා against the book and hold on request tray make the book no longer available දැන් ඒක යනවා මෙතනට මොකක්ද යන්නේ hold on request එකක් යනවා මෙතෙන්ට එතකොට අර inventory එකට message එක යනවා මේ පොත තව දුරටත් ගන්න බෑ ඔන්න මම book කරා කියන තොරතුරු තමයි හෙට යන්නේ දැන් තේරුණාද යන හැටි දැන් එතනින් පස්සේ මම පොත book කරපු හින්දා කාටවත් ගන්න බෑ දැන් අපි යමුකෝ පොත ගන්න කොටසට ඔය උඩ ඡේදයේ කියවෙන්නේ පොත book කිරීම සම්බන්ධයෙන් දැන් පොත book වෙලා ඉවරයි right එතකොට ඒකේ වෙන්නේ මොකද්ද handle inquiries and hold on request hold කරනවා කියලා කියන්නේ මොකද්ද රඳවා තබා ගන්නවා විමසීම් සහ රැඳවුම් ඉල්ලීම් පිළිබඳ කටයුතු කරනවා ඔන්න බලන්න සිංහලෙන් තියෙන හැටි රැඳවුම් ඉල්ලීම් පිළිබඳ කටයුතු කරනවා මේක වුණා පස්සේ මම සිංහල පේපර් එකක් දාලා පෙන්නන්නම් මේ මෙතන ලියලා තියෙන හැටි බලා ගන්න දැන් මේක තමයි හොඳටම දැන් මේ complete DFT එකක් නේ level 1 DFT එකක් මේකේ කිසිම ගැටලුවක් නැහැ හොඳටම තියෙනවා හරිම quality එකට කෙනෙක් අර කියන සියලුම rules වලට යටත්ව ඇඳලා තියෙනවා ඊළඟට අපි යමු මෙතනට when the customer comes to make payment and on a payment කවුද කරන්නේ collect book the cashier at the book land on cashier board කරලා තියෙනවා cashier කොහෙද ඉන්නේ payment handle කරන තැන එහෙනම් අපිට මෙතනට දැන් මෙතන තමයි ඊළඟ හිස්තැන ආයි මෙතන තමයි ඊළඟ හිස්තැන මිනිස්සුන්ගේ නම් එන්න පුළුවන් මෙතෙන්ට එන්න පුළුවන් මෙන්න මේ dot මෙතෙන්ට එන්න පුළුවන් ආයි එන්න පුළුවන් මෙතෙන්ට right දැන් ඔය cashier කියන කෙනා කවුද තව විදිහකට කියනවනම් lower level management එකේ කෙනෙක් එතකොට එයා වැටෙන්නේ කොහාටද අනිවාර්යෙන් location එකකට දාගන්න අපිට පුළුවන් ඒ නැතත් අපිට මේක කියවගෙන අපිට තේරෙනවා එයා තමයි refer to hold on request tray and find the relevant hold on request made by the customer. කවුද මේ කරන්නේ? hold on request එක මෙතන දැන් ඉවලන්න තියෙන්නේ ඒක අරගෙන ඔය කියන කටයුත්ත කරන්න එයා ලෑස්ති වෙනවා. කවුද? cashier. එහෙනම් මෙතන පුරවන්න ඕනේ cashier කියලා. ඊළඟට if there is a valid hold on request on a hurry hold on request එකක් තිබුණොත් she then accept the payment on then payment accept කරනවා කවුද payment accept කරන්නේ මේ customer දෙන payment එක මෙහෙට ගන්නවා මේ payment accept ඒක දාලා තියෙනවා ඕන payment කියන එක බෝල් කරලා තියෙන එක අරන් තියෙනවා and issue payment receipt එහෙනම් කොහෙටද යන්න ඕනේ පුතේ payment receipt කියලා කළු කරලා තියෙන එක මේ payment receipt ඒක සිංහල මාධ්‍ය දරුවන්ට දාලා තියෙනවා ගෙවීම් ලදුපත ඔන්න ලදුපත කියන වචනේ මෙතෙන් දෙනවා ගෙවීම් ලදුපත නිකන් නෙවෙයි මේක බෝල් කරලා තියෙනවා payment receipt right
to the customer and finalize the sale. ඔන්න වැඩේ ඉවර කරනවා. The customer then allowed to take away the book. ඔන්න පොත අරගෙන යන්න පුළුවන් යාට. මෙතනින් එහාට පොත අරන් ගියා. දැන් තියෙන්නේ අනික් වැඩේ. මොකද්ද? මෙන්න මෙතන අනිත් තවත් එයාගේ කාර්යයක් තියෙනවා. කාගේද? ඔය කියන කැෂියර්ගේ තව වැඩ වගේක් තියෙනවා. බලන්න මොකක්ද එයා කරන්නේ කියලා. The cashier also files a copy of the payment receipt to the sales files. ඔන්න කොහටද යන්නේ? මෙන්න මේ copy of the payment receipt කියන එක යන්නේ sales file එකට. ඕම් ඔතෙන්දි තමයි ප්‍රශ්නේ ආවේ මාකින් වලදී අපිට. මෙතනදී මම මාක් කරපු ගොඩාක් දරුවන්ගේ මේ sales file කියම ළමයා ලියලා තිබුණා. එතනදී සර් දෙන්න එපා කිව්වා sales file එකට ලකුණු දෙන්න එපා. කොහොම sales විතරයි දෙන්න ඕනේ. මේ බානේ බෝල් කරලා තියෙන sales විතරයි. දරුවා බුද්ධිමත් වෙන්න ඕනේ. මෙතන කියනවා bold face කියලා. එහෙනම් විකුණුම් තමයි ගොනුවේ නම. ළමයි විකුණුම් ගොනුව කිව්වොත් අපිට ලකුණු දෙන්න එපා කියලා කිව්වා. හේතුව මේක already a file. මේක file එකක්. ආයෙ තව file එකක් කියන්න අවශ්‍ය නැහැ. එතකොට විකුණුම් ගොනුව කියලා කියවෙනවා. Right. ඊට පස්සේ at the end of the day complete the sale report and send to the owner. ඔන්න ඉන්නවා අලුත් තව එක්කෙනෙක් පුද්ගලයෙක් හම්බුණා owner to the bookland. අන්න මොකක්ද යවන්නේ? මේ යවන්නේ මොනවාද කියලා ලියලා තියෙනවා. යවන්නේ sales report එක යවන්නේ. කාටද යවන්නේ? ownerට යවන්නේ. මේ ඉන්නේ owner පුද්ගල. අර මං කිව්වා වගේම මේ system එකෙන් external entity වෙන්නේ එක්ක මේ system එක use කරන customer වගේ කෙනෙක්. එහෙම නැත්නම් මේකට information දෙන superior පුද්ගලයෙක්, උඩ ඉන්න පුද්ගලයෙක්, site supervisors ලා, management එන්නේ වගේ principal කෙනෙක්. අනේ වගේ කට්ටිය තමයි මෙතන මේ board මේ round වලට external entity වලට එන්නේ ඒගොල්ලන්. එතකොට එතෙන්දි දෙනවා sales report එකක් දෙනවා. එතකොට වා sales report කියලා ලියවෙන්න ඕනේ. සිංහල මාධ්‍ය දරුවන්ට අයිතිකරුට දෙනවා. මොකද්ද? විකුණුම් වාර්තාව සකස් කර දෙනවා කියලා දෙනවා. ඒ වගේම අතට complete වෙනවා මේ අන්තිම එකත්. ඊට පස්සේ අන්තිමට දාලා තියෙනවා details of he sends. කවුද මේ he sends? he කියන්නේ කවුද? owner sends the detail of books to the cashier and cashier add them one by one to the inventory. ඔන්න පුතේ පොත් අලුතෙන් පොත් ආවහම ඒ තොරතුරු දෙන්නේ කවුද? අයිතිකාරයා owner. එයා එකින් එක ඉන්වෙන්ටරි එකට දාන එක මේ ඊතලෙන් පෙන්නුම් කරනවා book detail දාන. වන මේ මුළු වාක්‍යම කියවගෙන යනකොට ඒකේ හරි ලස්සනට බෙදිලා තියෙනවා. external entity අඳුන ගන්න පුළුවන්. process අඳුන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අඳුන ගන්න පුළුවන් file stores. දැන් ඔතනදී 2020 දරුවෝ හොඳට තවත් වාරයක් හිතන්න තමන් මේ ඊතල උඩ ලියන ඒවා මොනවද වෙන්න ඕනේ බලන්න. මේවයි කිසිම ක්‍රියාපදයක් තිබුණාද නැහැ. payment, book detail, copy of the receipt, detail book detail, hold on request. මොනවද මේ තියෙන්නේ? පොතේ විස්තර, රැඳවුම් ඉල්ලුම, විමසුමට පිළිතුර, පොතක් ගැන විමසීම කියන එක මේක data එකක් විදිහට ගන්න ඕනේ. right? එතකොට ඔයාට ඒක ලියන්න පුළුවන් ඒක data එකක් බවට පත් කරලා ලියන්න පුළුවන්. wow. ලේඛනය කියලා හරි ලියන්න පුළුවන්. මේවයි ගලන්නේ දත්ත කියන එක සෑම විටම හිතේ තියාගන්න. එතකොට ඔබට වරදින්න විදිහක් නැහැ. හරිද? මේ ඇඳලා තියෙන්නේ level 1 DFD එක. හරි නේද? එහෙනම් දැන් ඔයාලට මම ටාස්ක් එකක් දෙනවා. මේක දැන් මේක මෙහෙම තියෙද්දි ෆිල් කරන්න බලන්න. කෙනෙකුට පුළුවන් ෆිල් කරන්න. ටයිප් කරලා ෆිල් කරන්න. sales report very good. හැමෝටම පුළුවන් උත්සාහ කරන්න. ඕන රවිෂ්ක කරා. Shakya Pereira, very good customer. Rishida Nonis, sales.
Personal details, Shakya, very good. Hold on request, Rashida Hundai, very good. Come on now, come dekak timno kohoma tiyena. Hari. Payment receipt, very good. Book status, sales, book status. Sales. දෙකක් ක්ලියර් වෙනවට මම පොඩ්ඩක් එහාට කරලා තියෙනවා. තව එකක් මදි. මෙයා ලියලා නැහැ. මේක ලියලා නැහැ. හරි. hold on request. හරි. දැන් අපි හරි. දැන් අපි එක ඔන්න දැන් මකන්න එපා. මම විතරක් එකක් මකන්නම්. හරි. ඒක ආයි ලියන්න. හරි. අරක විතරක් ලියන්නකො එතකොට හරි. කස්ටමර් දෙකක් තියෙන එකක් මකන්න. හරි. දැන් ඔන්න ඕක තමයි පිළිතුර වෙන්නේ. book status. very good. මේ තමයි ඔබගේ පිළිතුර. right? ඔබගේ පිළිතුර මේක වෙනවා. හරි නේද? හරි. එතකොට අපි level 1 DFD කරා. දැන් ඔයාලට මම අවස්ථාව දෙනවා 2017 කරා අපි 18 19 දෙකම කරන්න 19 අපි එක දවසක් කරා කරන්න මම තව එකක් ලස්සන ප්‍රශ්නයක් පෙන්නන්නම්. දෙදස් 17 පළවෙනි වතාවට ආව හරි අමුතු මම සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය පෙන්නන්න. මෙන්න මේ ප්‍රශ්නේ ආවා. මම මේක ඉංග්‍රීසියෙන්ුත් ගන්නවා සිංහලෙන්ුත් ගන්නවා. අලෙවි තොරතුරු පද්ධතියක දත්ත ගැලීම් සටහනක දක්වා ඇති පහත සංකේතය අඩංගු වූ ගෙවීම් තොරතුරු නිරූපණය කරයි. temporary manual payment කියලා තියෙන්නේ. ඉහත වගන්තිය හිස්තැන් පිරවීමට වඩාත් සුදුසු වන්නේ කුමක්ද? ගොනු බන්දේසිය, ඝන කඩදාසි ගොනුවක්, ගොනු කැබිනට්ටුවක්, දෘඩ ඩිස්ක් එකක් ඇති ගොනුවක්, දෘඩ ඩිස්ක් එකක ඇති ටාගර් ගොනුවක්. කොහොමම ඉන්න මම ඔක ඉංග්‍රීසි එක ගන්නම්. සිංහලයකට වඩා ඉංග්‍රීසි එක ගොඩක් පැහැදිලි. Right. Which of the following symbol appears the data flow diagram of the sales information system? Then මෙතන අහන්නේ represent the containing payment details. මෙතන තියෙනවා T and M කියලා තියෙනවා. payment කියලා තියෙනවා. Then which of the following is most appropriate to fill the blank above statement? දැන් මෙතන කියන්නේ මේ containing payment detail temporary manual file එකක් තියෙන්නේ. ඒක file tray එකක් වෙන්න ඕනේද? cardboard file එකක්ද? file cabinet එකක්ද? data file in hard disk ද? temporary data file in hard disk. දැන් ඔන්න මෙහෙම මම වැරදි දාගෙන යනවා. පුතේ data hard disk කියන්නේ digital. කතන්දරේ කෙලින්ම out. මොකද මේක manual කියලා තියෙනවා. ත්‍රිෂිත හරියටම හරි. temporary hard disk මේ කතාවත් අමතක කරලා දාන්න. පුතේ cardboard file කියලා කියන්නේ it's a permanent file එකක්. මේ පුතා file tray කියන්නේ ඔයගොල්ලන්ගේ principal ගේ මේස උඩ බලන්න මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙන්න මෙහිම ඔන්න වගේ tray එකක්. මේකට කියනවා tray එකක් කියලා. file tray කියලා අපි ඉන්ටර්නෙට් එකෙන් ගහලා බලමු file tray කිව්වහම එන්නේ
අර කාඩ් මේ ෆයිල්ස් අපිට දාන්න ටෙම්පරරි ෆයිල්ස් දාන්න මේ අවස්ථාවක් දෙනවා. එතකොට ඒක తాවකාලිකයි. ඒ ෆයිල් හැමතිස්සෙම මේ සුදු තියෙන්නේ නැහැ ප්‍රින්සිපල්. ප්‍රින්සිපල්ස් අසං කරලා ආයි ඒකට දැම්මම මේක කොහොමද අරන් යන්නේ. So it is it's a tray, file tray. and file tray කියන එක temporary manual එකට හොඳ උදාහරණයක්. ඔය අවුරුද්ද 2017 මේක දීලා තමයි අර ප්‍රශ්න පත්‍රයේදී file tray කතාව මෙතෙන්ට දැම්මේ මේ අර මේ සිංහල මාධ්‍යයටත් අමාරු නෑ මේ දුඩ තැටිය කිව්වම අයින් වෙනවා මේ ගොනු කැබිනට්ටුවක් කියන්නේ අර ෆයිල් දාලා තියෙන කැබිනට් එක ඒක නෙමෙයි කාඩ්බෝඩ් ෆයිල් එකක් කියලා කියන්නේ මැනුවල් ෆයිල් එකක් කියන එක ගොනු බන්දේසියක් ඔන්න ෆයිල් ට්‍රේ කියන්නේ අර මේ සුඩ තියෙන ෆයිල් ට්‍රේ එක ටෙම්පරරි එක මේ මේකෙත් තාම ට්‍රේ කියලා එකක් නේ yes මෙතන තියෙනවා hold on request tray කියලා මෙතන tray ඒ tray එක කියන එක තමයි එතන අතරත් ගුරු බන්දේසියක් කියලා දෙනවා. ඔක මුල් වතාවට 2017 පේපර් එකෙන් ආවා. හරි නේද? එහෙනම් අද සෙෂන් එක මම මේ විදිහට ෂෝට් කරා. හේතුව තමයි අපිට එහෙම ඉගෙන ගන්න එකටත් ලේසි. level 1 DFD එක දැන් සාරාංශ සිතීමට ගිහින් බලන්න. සාරාංශ සිතීමේ මොකද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපි කරපු එක මේක විතරයි. අපි කරේ අද ඩයග්‍රෑම් දෙකක් කරා. එකක් ડોකියුමන්ට් ෆ්ලෝ එක කරා මේක කරා. එතකොට මේ දුවගේ නෝට් එකත් බලලා ඔයගොල්ලන් මේක තමයි level 1 DFD එක කියලා තියෙන්නේ. ඊළඟට ඔයාලට මාගේ ප්‍රසන්ටේෂන් එකේ අපි ඉන්න තැනට යමු. සාරාංශයට කොතනද ඉන්නේ කියලා බලන්න. හරි. අපේ මෙතන හැම විටම මම මේකත් එක්ක ඉන්නේ. මම කිව්වා වගේ බෑම් එක දැන් හරි. context diagram එක 2015 16 කරානේ අවුරුදු වල 16 19 තියෙනවා. context diagram එක අපි 2017 එක කරා වුණා. අද කරේ මේක data flow diagram එක 17 ඔන්න පුතේ 2018 එක කරන්න 19 එකක් කරන්න මේ දෙක කරගෙන එන්න හෙට මම මේ අතර සේතුවක් කරන්න document flow එක කරා ඒක මේකේ ඇඳලා නැහැ ඔන්න අපි දැන් මෙතන ඉන්නේ අපි හෙට මෙතනට යන්නේ මෙතනට යන්නේ හරිද right දැන් මේ දක්වා exam වල අහපු ටික සියල්ල ආවරණය වෙලා ඉවරයි document flow එක අහලා නැහැ BAM අහලා නැහැ level 2 lower level DFD අහලා නැහැ තව අද වෙනකම් හරි එහෙනම් අපි දැන් බොහොම සතුටුයි ගොඩක් කොටස් සම්පූර්ණ වෙලා ඉන්නේ